සාදු සාදු සාදු. ප්‍රථමයෙන්ම අපට මේ උතුම් ධර්මය පෙන්වා දෙන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ඔබ අප හැම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අදත් වෙනදා වගේම ඔබ සූදානම් වෙන්නේ වේදල්ල සදහම් පිළිසඳර සමග සම්බන්ධ වන්නට. මේ වේදල්ල සදහම් පිළිසඳර තුලින් ඔබ හොඳින්ම දන්නවා අපි සාකච්ඡා කරන්නේ, ඒ වගේම ඉගෙන ගන්නේ ඒ ගෞතම බුදුසසුනේ වැඩ සිටි ඒ උතුම් ශ්‍රාවකයන් වහන්සේලා විසින් පවත්වන්නට යෙදුන ඒ දහම් සාකච්ඡාවන්හි එන උතුම් දහම් කාරණා තමයි අපි මේ වේදල්ල සදහම් පිළිසඳර තුලින් ඉගෙන ගන්න. ඉතින් වෙනදා වගේම අදත් අපිට මේ දහම් කාරණා පැහැදිලි කරලා දෙන්න අපේ පින්වත් ස්වාමින් වහන්සේ මැදිරියට වැඩම කොට වදාලා අපේ පින්වත් ස්වාමින් වහන්සේව ප්‍රථමයෙන්ම අපි මේ වැඩසටහන සඳහා අපි ගෞරවයෙන් යුක්තව පිළිගනිමු. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. නමෝ බුද්ධාය. පින්වතුනි, අද දවසේදී මේ වේදල්ල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරන පින්වතුන් අපි සිහිපත් කරගනිමු. අද දවසේදී වේදල්ල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරන්නේ මීට වසරකට පෙර මිය පරලොව ගිය ලීලා බණ්ඩාර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස නොම්බර 122 තන්තිරි මුල්ල පානදුර යන ලිපිනේ පදිංචි හොරණ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් දායක දෙපළක් බව සඳහන් කොට තිබෙනවා. ඉතින් මේ පින්වතුන්ගේ සදහැබර දායකත්වයෙන් යුතුව තමයි අද දවසේදී මේ වේදල්ල සදහම් පිළිසඳර ඔබ වෙත ගෙන එන්නේ. ඉතින් අපි ගියවර වැඩසටහන තුලින් සාකච්ඡා කරපු දහම් කාරණාත් සමග අපි මෙතෙක් සාකච්ඡා කරමින් සිටි ඒ මහා වේදල්ල සූත්‍රයට අයත් දහම් කාරණා අවසන් වෙනවා. ඉතින් අද දවසේදී මේ වැඩසටහන තුලින් මේ වැඩසටහන සමග අපි සූදානම් වෙන්නේ චූල වේදල්ල සූත්‍රයට අයත් දහම් කාරණා සාකච්ඡා කරන්නට. ඉතින් මේ චූල වේදල්ල සූත්‍රය ගෞතම බුදුසසුනේ වැඩ සිටි ඒ උතුම් මහරහත් තෙරණියක් වන ඒ ධම්මදින්නා මහරහත් තෙරණියත් ඒ වගේම විශාක කියන උපාසකතුමත් අතර ඇති වෙච්ච ඒ උතුම් දහම් සාකච්ඡාව තමයි මේ චූල වේදල්ල සූත්‍රයට අයත් වන්නේ. චූල වේදල්ල සූත්‍රය ඇතුළත් වෙන්නේත් මජ්ක්‍ධිම නිකායේ පළවෙනි පොත් වහන්සේගේ, ඒ කියන්නේ මුල් සූත්‍ර දේශනා 50ට තමයි මේ චූල වේදල්ල සූත්‍රයත් ඇතුළත් වෙන්නේ. මේ සූත්‍ර දේශනාව තුලත් බොහෝ දහම් කාරණා, බොහෝ සුන්දර දහම් කාරණා ඇතුළත් වෙනවා. ඉතින් මේ දේශනාව තුල අන්තර්ගත වෙන දහම් කාරණා බොහෝමයක් අපි මහා වේදල්ල සූත්‍රයේ තුලින් ඒ දහම් කාරණා අපි සාකච්ඡා කළා. ඒ හා සමාන වූම දහම් කාරණා තමයි මේ චූල වේදල්ල සූත්‍රයේ තුලත් අන්තර්ගත වන්නේ. ඉතින් අද දවසේදී අපි සාකච්ඡා කරන්න සූදානම් වෙන්නේ මේ විශේෂයෙන්ම මේ චූල වේදල්ල සූත්‍රයේ තුල අන්තර්ගත වෙන උතුම් දහම් කාරණාවක් පිළිබඳව. ඒ තමයි සක්කාය දිට්ඨිය කියන දේ. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ, අපි මේ චූල වේදල්ල සූත්‍රයට අනුව අපගේ විශාක උපාසකතුමා අපගේ ධම්මදින්නා මහරහත් තෙරණියගෙන් අසා සිටිනවා මෙන්න මේ වගේ දෙයක්. ඒ තමයි සක්කායෝ සක්කායෝති අයෝ වුච්චති. ඒ කියන්නේ මේ සක්කාය කියලා කතා වෙනවා. කතා කරනවා මේ සක්කාය කියලා කියන්නේ කුමක්ද? සක්කාය හට ගැනීම කියන්නේ කුමක්ද? ඒ වගේම සක්කාය දිට්ඨිය කියලා කියන්නේ කුමක්ද කියලා විශාක උපාසකතුමා අහනවා. ස්වාමීන් වහන්සේ මේ සක්කායත් ඒ වගේම සක්කාය දිට්ඨියත් කියලා කියන්නේ මොකක්ද කියන එක අද දවසේදී අපේ පින්වතුන්ට පැහැදිලි කර දෙනසේකවා. අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ බුද්ධාය. හැම දිනකටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයන් අවසර ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද ස්වාමීන් වහන්සේ ඇහුවේ සක්කාය පිළිබඳව. නැත්නම් සක්කාය දිට්ඨිය කියන්නේ කුමක්ද කියන කරුණ චූල වේදල්ල සූත්‍රය මුල් කරගනිමින්
සක්කාය කියන වචනේ තේරුම තමයි ඒක අර්ථයක් ගත්තොත් එහෙම සරල අර්ථයක් සොකාය කියන එක තමයි. කියන්නේ තමන් පිළිබඳ කියන එක. තමන් ගැන කියන එක. එතකොට මේ ධර්මයේ මේ සූත්‍රය විස්තර වෙන විදිහට ඒ තමන් ගැන තමන් පිළිබඳ කියලා කියන්නේ මොකක්ද? ඒ තමයි සක්කාය කියලා කියනවා පංච උපාදානස්කන්ධා තිස්ස වචනීය. පංච උපාදානස්කන්ධයට තමයි කියන්නේ සක්කාය කියලා. එතකොට දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද මේ සක්කාය දිට්ඨි කියන වචනේ. ඒ කියන්නේ මේ පංච උපාදානස්කන්ධය ගැන දැන් සක්කායගේ පංච උපාදානස්කන්ධයට කියන වචනයක් නේ. එතකොට පංච උපාදාන සක්කාය දිට්ඨි කියන්නේ දෘෂ්ටි කියන එකනේ. දෘෂ්ටි විදියට බැසගෙන ඉන්න ක්‍රමයක්. දෘෂ්ටි විදියට ග්‍රහණය වීමක්. මොකද දෘෂ්ටි අයිති වෙන්නේ ග්‍රහණය වීම වලටනේ. දැන් තියෙනවනේ බුද්ධ දේශනාවේ ග්‍රහණය වෙනවා කියන එකට පාලියෙන් කියනවා උපාදාන කියලා. උපාදාන තියෙනවා 4ක් ධර්මයේ. බුද්ධ දේශනාවේ බුදුරජාණන්සේ විස්තර කරලා. ඒ තමයි පළවෙනි එක තමයි බුදුරජාණන්සේ දේශනා කරනවා කුමක්ද? කාම උපාදාන. උපාදාන කියන වචනේ තේරුම මොකද්ද? ග්‍රහණය වෙනවා. නැත්නම් බැඳීම. ඒ කියන්නේ කාම උපාදාන කියලා කියන්නේ කාමයට ග්‍රහණය වීම. දිට්ඨි උපාදාන දෘෂ්ටි වලට ග්‍රහණය වීම. සීලබ්බත උපාදාන සීල ව්‍රත වලට වැරදි සීල ව්‍රත වලට ග්‍රහණය වීම. අත්වාද උපාදාන මගේ ආත්මය වශයෙන් පංච උපාදානස්කන්ධයට ග්‍රහණය වීම. එතකොට ඔය උපාදාන දැන් අපි 4ක් කතා කළානේ. ඔය උපාදාන 4න් එකකට අයිති වෙනවා මෙන්න මේ සක්කාය දිට්ඨිය කියන එක. ඒතර සක්කාය දිට්ඨිය කියන එක අයිති වෙන්නේ කොහොකටද කියන එකම ඔබටම තේරෙයි. ඔන්න හොඳට ආය අර උපාදාන 4 කතා කළොත් එහෙම කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන. එතකොට එතන දිට්ඨි කියන උපාදානය තිබුණා. ආහනේ දෘෂ්ටි උපාදානයකට අයිති වෙන එක තමයි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. මේ සක්කාය දිට්ඨියට තමයි කියන්නේ 20 ආකාර. ඒ කියන්නේ ආකාර 20කින්. ඒ කියන්නේ දෘෂ්ටි විදිහට 20 ආකාරයකින්. ඒ කියන්නේ 20 ආකාර පැතිකඩක් ඔස්සේ 20 විදිහකට නැත්තම් කිව්වොත් එහෙම. අන්න එයා මේ සක්කායගේ මොකද පංච උපාදානස්කන්ධයට ග්‍රහණය වෙනවා. ඒක තමයි සක්කාය දිට්ඨිය කියන වචනේ සරල තේරුමක් විදිහට ගන්න පුළුවන්. ඒතකොට 20 ආකාර විදිහට පංච උපාදානස්කන්ධයට ග්‍රහණය වෙනවා. ඒක අයිති වෙන්නේ ග්‍රහණය වීම වලින් උපාදාන වලින් දෘෂ්ටි උපාදාන වලට. දෘෂ්ටි උපාදාන කියපුවම අපි ඇත්තටම අපේ ස්වාමීන් වහන්සේ අර අපි වේවා ඔබ වේවා හැමදාම බනටර තැලණියකට තලනවා වගේ තලන්න දන්නේ මේ මිත්‍යා දෘෂ්ටි ටික විතරනේ. නැකතයි කේන්දරේ ඔය මේ යන්ත්‍රේ මන්ත්‍රේ බිත්තරේ ඔය ටික විතරනේ තලන්න දන්නේ. නමුත් ඒ කොටසක් විතරක් නෙමෙයි මේ දෘෂ්ටි උපාදාන කියන එකට අයිති වෙන්නේ. මොකද දැන් ඕන සමහර අය අද ඉන්නවා අද ගොඩාක් වෙලා අද ගොඩක් ඉතින් ඔය නාකි අය තමයි ඔය අද ගත්තොත් අද සමාජයේ ගොඩාක් මේ මොකේද ඔය මේ යంత్ర මන්ත්‍ර ඔය මේ නැකත් කේන්දර ගුරු ඔය පැත්තට ඉන්නේ. ඇතර කොල්ල කෙල්ල ටිකක් ගත්තාම මේ එහෙම නෑ අනේ මොන නැකද්ද මේ කියලා ඉන්නවා ඒ ළමයි. එතකොට එයාලා ඒක අතහැරියා කියන්නේ සක්කාය සම්මාදිට්ඨියට පැත්තලා නෑනේ. එතකොට අපි සක්කාය දිට්ඨිය දැන් දෘෂ්ටිය කියලා ගොඩක් අය හිතන්නේ ඒ ටික විතරයි. ඒක නෙමෙයි. ඒකෙන් විතරක් නෙමෙයි ඇත්තටම ධර්මයට අනුව ගත්තොත් එහෙම අර දෘෂ්ටි උපාදානයේ ගැලවෙනවා කියලා කියන්නේ එතෙන්ට කියන සෝවාන් වීම කියලා. දැන් ඒ දෘෂ්ටි උපාදානයේ ගැලවෙන්න ඒ කියන්නේ සෝවාන් වෙන්න සෝවාන් වුණා කියන්නේ මෙන්න මෙතන තියෙන සක්කාය දිට්ඨිය ඒ ශ්‍රාවකයාගේ ඒ පුද්ගලයාගේ සිතෙන් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වුණා. සක්කාය දිට්ඨිය නිරුද්ධ වීම. සක්කාය දිට්ඨිය ප්‍රහාණයක් තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. එතකොට ඒ සම්මා දිට්ඨිය තමයි යන සෝවාන් නැත්නම් දෘෂ්ටි උපාදානයෙන් ගැලවුණා කියලා. ඒක තමයි යන රතන සූත්‍රයේ තියෙන්නේ කුමක්ද මේ සීලබ්බත උපාදානයත් ඊට පස්සේ සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් යන කරුණු තුන ප්‍රහාණය කරනවා කියලා තියෙන්නේ. එතකොට අන්න ඒ කරුණ තමයි රතන සූත්‍රයේ විස්තර වෙන කරුණ තමයි මේ තියෙන්නේ. ඒ සක්කාය දිට්ඨියම තමයි මෙතන සම්මා දිට්ඨිය කියලා විස්තර කරන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය ගැන 20 ආකාරයකින් ග්‍රහණය වීම.
ඒ ග්‍රහණයෙන් නිදහස් වීම තමයි සම්මාදිට්ඨිය නැත්තම් සෝවාන් වීම කියලා කියන්නේ. එතකොට ඔන්න ඔක සරලව ඔන්න ඔය විදිහට තේරුම් ගන්න ඕනේ. දැන් මොකක්ද මේ 20 ආකාර වූ සක්කාය දිට්ඨිය? සක්කායගේ පංච උපාදානස්කන්ධයට දිට්ඨිය කියන්නේ ග්‍රහණය වෙනවා 20 ආකාරයකට. දැන් අපි කිව්වොත් ඒක 20 ආකාරය කියලා හරියට මේ වගේ දැන් විඳීම් ගත්තොත් සය තෙන්නේ චෛ මේ බික්කේ වේදනාකය විඳීම් සයයි. ඇසේ වේදනා ඇසි ස්පර්ශයෙන් හට ගන්නවා කනේ ස්පර්ශයෙන් හට ගන්නවා අන්න ඒ වගේ 20ක්. දෘෂ්ටි වශයෙන් 20ක්. එතකොට ඔය 20ම තියෙනවා. දැන් අපිට ප්‍රකට නැහැ. ඒ අවස්ථාවේදී ඒකත් ප්‍රකට වෙනවා. 20ම තියෙනවා 19ක් තියෙනවා 14ක් තියෙනවා 1ක් තියෙනවා 5ක් තියෙනවා 3ක් 2ක් එහෙම නැහැ. සෝවාන් 20ම තියෙනවා. 20ම ගැලවෙන්නේ සෝවාන් සම්මාදිට්ඨියටපත් වීමත් එක්ක. ඉස්සල 5ක් ඊට පස්සේ 3ක් ඊට පස්සේ 2ක් ඊට එහෙම කතාවක් නැහැ මේකේ. එතකොට මේ 20 ආකාරව තමයි දැන් පංච උපාදානස්කන්ධයනේ. ඒක පංච උපාදානස්කන්ධ කියනකොට කොහොමද පහයි නේද තියෙන්නේ? රූපය, වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය. ඔන්න පහයි. එක උපාදානස්කන්ධයකට රූපයට ගත්තොත් රූපයට විතරක්. වේදනාව ගත්තොත් වේදනාවට විතරක්. සංඥාව ගත්තොත් සංඥාවට විතරක්. සංස්කාරය ගත්තොත් සංස්කාරයට විතරක්. විඥානය ගත්තොත් විඥානයට විතරක්. එතකොට එක උපාදානස්කන්ධයක 4 ආකාරයකින් අන්න බැඳී යනවා. එකකට 4 බැගින්. එතකොට උපාදානස්කන්ධ 5ක් තියෙනවා. පහෙන් එක එකට 4 බැගින්. එතකොට 4 වරක් 5 කීයද? 20යි. ඔන්නම තමයි දෘෂ්ටි 20 හැදෙන්නේ. 20යි කියන්නේ 20 ආකාරයි කිව්වේ ඒකයි. එතකොට එකකට 4 බැගින් කිව්වේ මොකක්ද? ඒ තමයි රූපයටත් එක විදිහයි. වේදනාවටත් සංඥාවටත් සංස්කාරවලට විඤ්ඤාණයට එකම විදිහ යන්නේ. ඒ ආකාරය තමයි රූපයට ගත්තොත් එහෙම බුදුරජාණන් දේශනා කරන ඔන්න 4 ආකාරය. එකකට 4 බැගින්නේ දැන්. ඒ 4 මොකක්ද දැන්? ඒ තමයි මේ අශෘතව පෘථග්ජනයා සෝවන් වූ ශ්‍රාවකයා සෝවන් නොවිච්ච කෙනා ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමටවත් පත් නොවිච්ච කෙනෙක්ගේ ස්වභාවය. මොකද ශ්‍රද්ධානුසාරී ධම්මානුසාරී මට්ටමට පත් වෙච්ච ශ්‍රාවකයා මේ කරුණෙන් නිදහස් වෙන්න ප්‍රතිපදාව හික්මෙනවා. ඒකයි මෙතෙන්ට භාගතුන් වහන්සේ දේශනා කරන්නේ කෙරියෙම අසුතවා පුදුක්ජනෝ කියලා විස්තර කරන්නේ. ඒක තනි කරම පෘථග්ජනයෙන්ගේ තියෙන පැත්තක්. ඒ කියන්නේ මේකෙමයි ඒකාන්තයම. මේකෙන් නිදහස් වීමක් ගැන හිතන්නේ නැහැ. සමහරට එයා දන්නෙත් නැහැ මේක. දැන් ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයාගේ ධම්මානුසාරී ශ්‍රාවකයා තුලත් සක්කාය දිට්ඨිය තියෙනවා. හැබැයි සක්කාය දිට්ඨිය තියෙන බව දැනගෙන ශ්‍රාවකයේ ප්‍රහාණය වෙන්න හික්මෙනවා. ඒකයි එතෙන්ට අසුතවා පුදුක්ජනෝ කියන්නේ නැත්තේ ශ්‍රාවකින්ට. පෘථග්ජන භූමියට ශ්‍රාවකයා අයිති වෙන්නේ නැහැ කියන්නේ. පෘථග්ජන කියන වචනය බුදුරජාණන් දේශනා කරන්නේ ඉස්සෙල්ලා අර වචනයක් දේශනා කරනකොට අසුතවා. සුත කියලා කියන්නේ අහනවා. අසුත කියලා කියන්නේ අහලා නැහැ. අසුත එතකොට මොකක්ද අහලා නැත්තේ? මේ බයිලවත් මේ ඊට පස්සේ මේ මොනවත් තියෙන සින්දු ඒව නෙමෙයි මෙනික මගේ හිතේ අහලා නැතුව නෙමෙයි. ඒව නෙමෙයි මේ කියන්නේ. ලෝකයේ තියෙන සින්දු වරම්මනම් එයා ඔක්කොම අහලා ඇති. නමුත් ඒක නෙමෙයි සුතවා කියලා කියන්නේ. පෘථග්ජන ප්‍රාර්ශවයේ තියෙන සුතවා කියලා කියන්නේ ඒ කියන්නේ එයා අහලා නැහැ. ඒ කෙනා මොකක්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නැහැ. සූත්‍ර සුත්ත ගෙය්‍ය වෙය්‍යාකරණ ගාථා උදාන ඉතිඋත්තක ජාතක අභූත ධම්ම වේදල්ල වශයෙන් තිබෙන නවංග ශාස්ත්‍රීය ශාසනය වශයෙන් ගත්තොත් ඒව අහලා නැහැ. ඊට පස්සේ ආයෙකෝ මොනවද අපි ගත්තොත් එහෙම සතර සතිපට්ඨානය සතර සම්‍යක්ප්‍රදාන වීර්ය සතර ඉර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල සප්ත බොජ්ජංග ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒව ගැන එයා අහලා නැහැ. එයා අහලා තියෙන්නේ අරවා. එතකොට ඒකයි ශ්‍රාවකයාගෙත් පෘථග්ජනයාගෙත් වෙනස වෙන්නේ. ශ්‍රාවකයෙකුට කවදාවත් අසුතවා කියන වචනේ කියන්නේ නැහැ. දේශනාවේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක කියලා කියන්නේ. ඒතර ශ්‍රාවකයා අසලා තිබෙනවා දෙයක්. ඒ අර ධර්මය. ඒතර පෘථග්ජනයාගේ ඒ කරුණු ටික නෑ. ඒ අර තියෙන ඔය ජොලියට ඒ වගේ ඔය මොන හරි ටිකක් කේලම් ඔය ඒ වගේ දේවල් තමයි යාගේ තෘප්තිය. ඒ අසන්නේ ඒවා. ඒතකොට ඒක තමයි පෘථග්ජනයාගේ ලක්ෂණයක් එකක්. පෘථග්ජනයා හඳුනා ගන්න තියෙන අසුතවා බව. ඊට පස්සේ තමයි පෘථග්ජනයා අරිය ධම්මස අකෝවිදෝ. අකෝවිද දැන් කෝවිද කියන වචනේ පාලි වචනේ සිංහල තේරුම තමයි කෝවිද කියලා කියන්නේ හික්මෙන්න දක්ෂ කෙනා කියන එක. දක්ෂයා කියන එක. එතකොට අකෝවිදෝ කියන්නේ හික්මෙන්න දක්ෂ නෑ මොනවද? අරිය ධම්මස. ආර්ය වූ ධර්මයේ
හික්මෙන්න දක්ෂ නැහැ. ආර්ය ධම්මස් අකෝවිදෝ කිව්වේ ඒකයි. එතකොට ඉතින් ආර්ය ධර්මයේ හික්මෙන්න ආර්ය ධර්මය දැනන් තියෙන්නේ බෑ. අසුතවා කරුණ ශ්‍රුතේ නැති වෙච්ච ගමන් මෙයාට හික්මෙන්න දෙයක් නෑ. ශ්‍රුතේ තියෙනවා කියලා එංගලන්තේ බුදුරජාණන් වහන්සේ ඉපදුනා කියලා දැනගෙන සාදු සාදු කිව්වට ඒක මේ කෝවිදෝ නෙමෙයි. ධර්ම හික්මෙන්නේ ගන්න නෙමෙයි. ඒක ශ්‍රුතේටයි තියෙන්නේ. ශ්‍රුතේටයි ති අර මොනවද මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මය අසා තිබීමයි. ඒකයි ශ්‍රුතය කියලා කියන්නේ. එතකොට ඒ ධර්මයේ තුලන්නේ හික්මනවා කෝවිදෝ. පෘථග්ජනයාගේ අනිත් ස්වභාවය ශ්‍රාවක ස්වභාවය. පෘථග්ජනයනේ අකෝවිදෝ හික්මෙන්නේ නැහැ. හික්මෙන්න දක්ෂ නැහැ ආර්ය ධර්මී. ඒ වගේම ආර්ය ධම්මස අවිනීතෝ. ආර්ය ධර්මයේ තුල හික්මෙන්නේ නැහැ මනවින්. විනීත බවක් නැහැ. එයා ඒක දන්නේ නැහැ. සීලය කියන්නේ මොකක්ද? දැන් විනය ඒව දන්නේ නැහැ. විනය කියලා සමහර විට අවිනයට තමයි විනය කියන්නේ. ඊට පස්සේ විනය කියලා හිතන් ඉන්නේ අවිනයක්. ඔන්න ඔය වගේ දේවල් දෙනවා හික්මෙන්න දක්ෂ නැහැ. එයා දන්නේ නැහැ පින පව ගැන. ඊට පස්සේ සීල්පද කැඩෙන්නේ කොහොමද? ඒ මොකක්වත් දන්නේ නැහැ. ඒවා එයා ඉතින් එයා අර හාල් මැස්සයි බිත්තරේ ඔය ටිකක් අල්ලන් ඉන්නවා ඉතින් හැමදාම. ඒතකොට එයා හිතන්නේ සීල්පද කියන්නේ එහෙම. ඒ හික්මෙන්න දන්නේ නැහැ සීල්පද ගැන. ආර්ය ධම්ම සාවි නීතෝ. ඒ පෘථග්ජනයාගේ ස්වභාවය. ඒ පෘථග්ජනයාගේ ලක්ෂණයක් තමයි සත්පුරුෂාණං අදස්සාවි. සත්පුරුෂයා දුන්න පෘථග්ජනයාගේ ස්වභාවය. සත්පුරුෂය හඳුරන්නෙත් නැහැ කියන්නේ. සත්පුරුෂය හඳුනන්නේ නැහැ කියලා කියන්නේ දැන් මෙතන අද ලෝකයේ ගොඩාක් අය සත්පුරුෂය මේ බණ ටිකක් කියපු ගමන් මම සත්පුරුෂයෙ එන්න හලෝ කියලා කියනවා. ඒම සත්පුරුෂයෝ එහෙම නැහැ. සැබෑ සත්පුරුෂයා බණ කියලා අනේ මේ එන්න හලෝ කියලා අඬ ගහන්නේ. සැබෑ සත්පුරුෂයාගේ තියෙන්නේ ස්වභාවය කොහොමද? දැන් ඒ ශ්‍රාවකයෙක් බණ කියන්නේ අනේ එක්කෙනෙක් හරි බුදුරජාණන්සේගේ ධර්මය අහලා මේ ධර්මයේ හික්මනවා නම් කොච්චර දෙයක්ද කියන අදහසින් අහන එක කියන එක තමයි ධම්මකතිකයාගේ ස්වභාවය. එයා ඔලුගෙඩි ගණන් කරන්නේ 10 අද 20 අද 30 අද 40 අද views කීයද ඒව හොයන්නේ එයා. ඒ දැන් හොය ඊට පස්සේ මම සත්පුරුෂ මට සලකපන් මට දීපන් කියන්නේ. එහෙම සත්පුරුෂයි කිය එහෙම කවුරු හරි මට දීපන් මට සලකපන් කියලා කියනවා නම් ඔබ හොඳට බේරෙන්න. ඒගොල්ලන්ගෙන බේරෙන්න ඕනේ. ඒ තමයි සත්පුරුෂකම මාකටිං කරන්නේ. ඒ සත්පුරුෂ මාකට් කරන අය. ඒ වචනේ මාකට් කරනවා. ඒකෙන් මට දීපන්. එහෙම සත්පුරුෂක එහෙම මාකටිං යන සත්පුරුෂයි කියන අය ඒ පෘථග්ජන. ඒගොල්ලෝ පෘථග්ජන පාර්ශවය. ඒ ශ්‍රාවක භූමියට අයිති නැති අය. මාකට් සත්පුරුෂය. එතකොට සබෑ සත්පුරුෂයාගේ තියෙන්නේ මොකක්ද? ධර්මයේ කියනවා. පහදින කෙනා පහදිනවා. ඒ සබෑ සත්පුරුෂ ඒ ධර්මය අහලා එක්කෙනෙක් හරි පහදීද අන්න එයා තුලින් තමයි මෙයා සත්පුරුෂයි කියන එක දැනගන්නේ. අන්න ඒක තමයි ශ්‍රාවකත්වය කියන්නේ. බුදුරජාණන් කවදාවත් මම සත්පුරුෂයි එන්නකෝ කියන්නේ එන්නකෝ මහාන වෙන්න පුතේ ගග ගිහිම ගියේ නෑ. කොහෙවත් නෑ සූත්‍රයක. එන්නකෝ මල් ළඟ මහාන වෙන්නකෝ අනේ අප්පා කවුරුත් නෑ මේ අවසාන ජීවිතේ කාලේ මේ වතුර ටිකක්වත් දෙන්න. එහෙම එකක් නෑ. දැන් අද එහෙමනේ තියෙන්නේ. එහෙම කතා නේ. එහෙම කතා කියන සත්පුරුෂකම එනවා නම් පොඩ්ඩක් පරිස්සම්. පොඩ්ඩක් නෙමෙයි හොඳටම පරිස්සම් වෙන්න ඒගොල්ලන්ගේ. එතකොට ධර්මයට අයිති නේ පෘථග්ජන පාර්ශවික. එයා සත්පුරුෂයා හඳුනා ගන්න දන්නේ. ඊට පස්සේ ඒ ස්වභාවයෙන් යුතු කෙනා තමයි අන්න මේ සක්කාය දිට්ඨියට අහු වෙන්නේ. ඒ සක්කාය දිට්ඨියට අහු වෙනවා කියලා කියන්නේ එයා තුළ තිබෙන්නේ තමන් ගැන හැඟීමක්. ඒකයි මේ පෘථග්ජන පාර්ශවිකයි කියලා කියන්නේ මේක. මේ කරුණ. ඒ තමාට තමයි දැන් පින කළත් තමන්. ඊට පස්සේ මොකක් හරි කළත් තමයි. ඒ කියන්නේ තමන් තමයි ඉස්සරලා හොයන්නේ. ඒක තමයි සක්කාය දිට්ඨියේ ස්වභාවය. ඒ හතර ආකාරයකින් බෙදෙනවා කියලා කියන්නේ මොකක්ද? ඒ තමයි කෙනා රූපං අත්තතෝ සමුනුපස්සති. ඒ තමයි මොකද්ද බුදුරජාණන් දේශනා කරනවා. ඔහු ආත්මයක් හැටියට රූපය ගැන මුලාවෙන් දකිනවා. රූපං අත්තතෝ සමුනුපස්සති. ආත්මය. කලින් වැඩසටහනක අපි කතා කළා ආත්මය සහ අනාත්මය කියලා එකක්. ආත්මය කියන වචනේ තේරුම මොකක්ද? ඒ තමයි තමාගේ වසඟේ පවත්වා ගන්න පුළුවන් කියන එකනේ. අනාත්මයි කියන්නේ තමාගේ වශයෙන් පවත්වා ගන්න බෑ කියන එකනේ. දැන් මෙයා මොකද්ද මෙයාගේ හැට කියන්නේ? රූපං අත්තතෝ සමුනුපස්සති. රූපය අන්න ආත්මයි කියලා ගන්නවා. මේ දැන් ඔබත් තරම් තමයි ඉන්නේ මමත් තරම් තමයි අපි තුල තියෙනවා තමයි. හැබැයි එහෙම ස්වභාවයක් නෙමෙයි මේ. එයා දැඩි ලෙස ආත්ම ග්‍රහණයක ඉන්න එක. ඒකයි සක්කාය දිට්ඨියේ පෘථග්ජන පාර්ශවී සක්කාය දිට්ඨියේ ස්වභාවය. එතකොට ඒක තේරුම් ගන්න ඒක නැහැ ඒක තියෙනවා කියලා තේරුම් ගන්න සරල උදාහරණයක් කිව්වොත් තේරුම් ගැනීමේ ස්වභාවයක් ගැන මොන යම් කිසි දෙයක් මොකක් හරි වෙලා අතපසු වීමක් කළා අපි කිව්වොත් එහෙම ඔය හැම දෙයක්ම අනිත්‍යව කතාරින්න.
ඕ අනාත්මයි තමයිගේ වශයෙන් ඒ පවත්ත ගන්න බෑ අනාත්මය ඒව අතහරින්න. ඔය හැම දෙයක්ම අයිති දුකටනේ ඕක අතහරින්න කියලා කියපු ගමන්ම දැන් සාමාන්‍යයෙන් ආත්මය දෘෂ්ටියෙන් සිටින ඒ ආත්මය කියන එක අනාත්ම ස්වභාවය අවබෝධ කරලා නැති ඒකාන්තයෙන්ම ඒ සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරලා නැති කෙනෙකුට නමුත් සාක්ෂාත් කිරීමේ ප්‍රතිපදාව හික්මන කෙනෙකුට අර විදිහට කියපු ගමම එයා ශ්‍රණයෙන් ඒක පිළි අරගෙන එහෙමයි කිව්ව අතහැරියා. එතකොට ආත්මය කියන එක බිස්නස් එකක් කරගන්න කෙනාට අන්න ඕක අතහරින්න ඕක අනාත්මයි ඕක දුකයි ඔබ යම් ගියා සතුටින් පිළිගන්නේ ඔබ පිළිගත්තේ දුකයි ඊට පස්සේ ඕක අතහරින්න ওই දේවල් අනිත්‍ය කියපු ගානේ තමසගේ අනිත්‍ය අරන් යනවා යන්න කියන අන්න පෘථග්ජනයා. එයාගේ අනිත්‍ය බිස්නස් එකක් අනිත්‍ය කරගත්තේ. එතකොට ආන්න එහෙම තමයි සරල අද අපේ වර්තමානයේ තුල අපිට එහෙම පාර්ශ්ව බෙදා වෙන් කරගන්න හඳුනගන්න සරල සිස්ටම් එකක් ඒක. සරල එකක් උදාහරණයක්. එයාට ධර්මයේ මෙහෙන් වැරදි වෙන්න පුළුවන් ඒක හික්මන කෙනා අතින්. සෝවන් වෙනකන්. එතකොට ඒ කෙනාට ධර්මයේ මෙහෙන් කියපු ගමන්ම එයා වහා හික්මනවා. වහා හික්මෙන්න නැතුව අනේ පණේක ගාව අදින අය බයින අය අනිත් පැත්තට කියන අය ඉන්නවනේ. එතකොට ආන්න මේ පෘථග්ජන ස්ටයිල් එකේ. ඒ පෘථග්ජනයේ හැටි. ඒකෙන් තමයි සොයාගන්න තියෙන්නේ. එතකොට එයා මොකද බුදුරජාණන් දේශනා කරන රූපේ ආත්මයක් හැටියට පිළිගන්නවා. ඒතර ආත්මයි කිව්වේ මොකක්ද? රූපය අන්න තමාගේ වසඟේ පවත්ව ගන්න පුළුවන් කියන දැඩි ග්‍රහණයක දැඩි දෘෂ්ටියක අන්න එයා ඉන්නවා. ඔන්න විෂයාකාර සක්කාය දිට්ඨියෙන් පළවෙනි එක. රූපය ආත්මයි කියලා අන්න එයා පිළිගන්නවා. ඒ කියන්නේ එයාට කවදාවත් රූපය අනාත්මයි ඕක අතහරින්න කිව්වට එයා අතහරින්නේ නැහැ. එයා දැඩි ලෙස ග්‍රහණය කරනවා රූපය කියන එක ඒකාන්තයෙන්ම ලෙඩ නොවි පවත්වා ගන්න පුළුවන්. ඒ රූපය කියන එක අයකාන්තෙම මගේ ප්‍රියය මාත් එක්ක ඉන්න ඕන. මටන් කියන විදිහට මේ අය ඉන්න ඕන. ඒ රූපය ආත්මය කියලා පිළිගන්න. දැන් රූපය කියන එක ගත්තාම අපි ඉස්සරහ වැඩසටහන කතා කරමු. රූපය 11 ආකාරයකට බෙදෙනවනේ. කාලය සහ අවකාශය අතර ඒ 11ම හීන අතීත අනාගත වර්තමාන කාලයටයි ඊට පස්සේ අජ්ජත් බහිද්ද ඕලාරික සියුම් ඊට පස්සේ ඕලාරික ඊට පස්සේ සියුම් හීන ප්‍රණිත දුර ළඟ ඔය 11 ආකාර රූපේම තමයි අන්නය ආත්මයි කියලා ග්‍රහණය කරගන්නවා. අන්නේ දෘෂ්ටිය ඒක පිළිගන්නවා. ඊට පස්සේ තමයි බුදුරජාණන් ඊළඟට දේශනා කරන රූපේ ආත්මය හැටියට පිළිගන්නවා. ඊළඟට ඒ ශ්‍රාවකයාගේ ඊළඟ ස්වභාවය තමයි කියන මොකක්ද? ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රූපවන්තංව ආත්තාන. ඒ තමයි මොකද්ද? ඔන්න පළවෙනි එක රූපය ආත්මය හැටියට මුලාවෙන් දකිනවා. ඊළඟ එක ආත්මයක් කියන කරුණ රූපයෙන් තමයි හැදලා තියෙන්නේ කියලා ඊළඟට මුලාවෙන් දකිනවා. පළවෙනි එක මොකක්ද? රූපය කියේ මොකද්ද? සතර මහා ධාතුවෙන් හටගත්ත එකනේ. ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත එක ආත්මයි කියලා දකිනවා. සතර මහා ධාතුවේ ඒ පඨවි ධාතුව ආත්මයි. ආපෝ ධාතුව ආත්මයි. වායෝ ධාතුව තමයිගේ වශයෙන් පවත් ගන්න පුළුවන්. තේජෝ ධාතුව තමයිගේ වශයෙන් පවත් ගන්න පුළුවන් කියලා අන්න දකිනවා. පළවෙනි එක. එයා දකින එක ක්‍රමයක්. ඊළඟ එක මොකද්ද? ආත්මය කියන එක රූපයෙන් තමයි හැදලා තියෙන්නේ කියලා දකිනවා. ඒ කියන්නේ පඨවි ධාතුවෙන් ආපෝ ධාතුවෙන් වායෝ ධාතුවෙන් තේජෝ ධාතුවේ මුල් වීමෙන් තමයි මේ ආත්ම කතාව වෙන්නේ කියන එක දකිනවා. ඒක තමයි දැන් සමහර ආගම් වල දැන් තියෙන්නේ. දැන් සමහර ආගම් වල තියෙන්නේ ওই සිද්ධියනේ. මොකක්ද? එයා පිළිගන්නේ මේ කුමක්ද? මේ උපතත් එක්ක තමයි ආත්මය කතා වෙන්නේ කියලා. උපත නැත්තම් ආත්මෙ නැහැ. ඒක තමයි මේ කියන්නේ මේ. රූපය කියන එකෙන් තමයි ආත්මය කියන එක හැදලා තියෙන්නේ. දැන් කලින් එකේ උනේ ආත්මය කියන එක තමයි රූපය කියන්නේ කියලා. ඒ කියන්නේ රූපය කියන එක ආත්මයි කියලා. රූපය ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ටික තමයිගේ වශයෙන් පවත් ගන්න පුළුවන් කියන එක තමයි පළවෙනි එකේ තිබුණේ. දෙවෙනි එකේ තිබුණේ කොහොමද? පඨවි ධාතුවෙන් ආපෝ ධාතුවෙන් තේජෝ ධාතුවෙන් වායෝ ධාතු සතර මහා ධාතුවෙන් හටගත්ත දෙයින් තමයි මේ ආත්ම කතාව හැදිලා ඉන්නේ කියන එක. ඒක තමයි දෙවෙනි සිස්ටම් එක. ඒක තමයි අද මිනිස්සු ආත්මයක් තියෙනවද ආත්මයක් නැද්ද දෘෂ්ටි වලට ග්‍රහණය වෙන්නේ. මේ සක්කාය දිට්ඨිය නිසා. සෝවාන් වුණා නම් ওই කතාව නැහැ. ඊට පස්සේ තුන්වෙනි එක බුදුරජාණන් දේශනා කරනවා මොකක්ද? ඒ තමයි පුද්ගලයා අහුවෙලා ඉන්නවා කියනවා. පළවෙනි එක රූපං අත්තත ඒ රූපවන්තං වත්තන අත්තනිවා රූපං. ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා ආත්මය තුල ආත්මය කියලා එකක් තියෙනවා දැන්. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා එකක් තියෙනවා. දැන් හිතන්න මෙහෙම රවුමක් තියෙනවා කියලා ආත්මය කියලා රවුමක් තියෙනවා.
එතකොට ආත්මය කියන රවුම තුල තමයි අන්න රූපේ තියෙන්නේ කියලා එයා හිතනවා. හරි පුදුමයි මේ අපේ දෘෂ්ටි අපේ හිතේ තියෙන ඒ සිතේ තියෙන විවිධත්වය මේ ඇත්තට. ඒ විවිධත්වයෙන් තමයි ඒකෙන් අහුවෙන්නේ. දැන් පළවෙනි එකෙන් සමහර විට එයාට එච්චර ග්‍රහණ වීමකට ගියේ නැතුව දෙවෙනි එකෙන් එයා අල්ල ගන්නවා ඊට පස්සේ. ඊට පස්සේ ඒකට අහුවෙනවා. බලවත් යම් කරුණකද ඒකෙන් එයා ග්‍රහණය කරන් ඉන්නේ. දැන් ඒ කියන්නේ සරල උදාහරණයක් ගත්තොත් එහෙම දැන් අපි හිතමුකෝ Hindu මිනිස්සෙක් ඉන්නවා කියලා. එයාගෙන් ඇහුවොත් එහෙම ඔයා ලෙඩ නොවි ඔයාට ඔයාගේ වසඟේ පවත්වා ගන්න පුළුවන්ද? එයාත් කියයි බෑ කියලා. එතකොට පළවෙනි එක නෑ යන්නේ. පළවෙනි එක යන්නේ නැහැ කියනවා. මොකද්ද? රූපේ ආත්මය කියන එකක් නැහැ කියයි. හරි ලෙඩ නොවි තියාගන්න බෑ තමයි. වයසට නොයා තියාගන්න බෑ තමයි. හරි. ඊට පස්සේ මරණයටපත් නොවි තියාගන්න බෑ තමයි. කියලා එහෙම කියලා ඊට පස්සේ එයාගෙන් ඇහුවොත් එහෙම දෙවෙනි එකට අදාළව මොකද්ද? ඔය පටවියාප රූපය කියන එකෙන් තමයි ආත්මය කියන හැදිලා තියෙන්නේ කියලා ඇහුවොත් එහෙම ඔව් දෙවියන් තමයි අපි මෙව්වේ කියනවා. අපේ ආත්මය මවලා දුන්නේ පටවිය ආපෝ තේජෝ වායෝ ටික මවලා දුන්නේ ඒ ආත්මයෙන් තමයි දෙවියන් තමයි කියන්නේ. ඒක තමයි මේ කියන්නේ. ඊට පස්සේ තුන්වෙනි එක මොකද්ද කියන්නේ? ආත්මය තුල රූපය තියෙනවා. ඒ විදිහට යා ග්‍රහණය වෙනවා. ආත්මීය සංකල්පයක් තියෙනවා. ඒ තුල තමයි රූපය කියන එක තියෙන්නේ කියලා. ඒක එතකොට යාගේ ආත්මය කියන එක අයින් කරා නම් රූපය කියන එක නැහැ කියන එකක් තියෙනවා. එතකොට ඒකයි සමහර දැන් මේ ඇත්තට මේ තියෙන ශාස්ත්‍ර උච්ඡේද දෘෂ්ටි. ශාස්ත්‍ර වශයෙන් උච්ඡේද වටෙන් අහුවෙලා යනවනේ. ආත්මය ඒකාන්තයෙන්ම තියෙනවා මලාට පස්සේ මේ ජීවිතෙන් විතරයි ආත්මය ඉවරයි. ශාස්ත්‍රත කිව්වේ ඒක උච්ඡේදය කිව්වේ ඒකාන්තයෙන්ම තියෙනවා. හරි. ශාස්ත්‍රතයි කිව්වේ මේ ජීවිතෙන් පස්සේ ඉවරයි. එක්ක ශාස්ත්‍රයට අහු වෙනවා උච්ඡේදයට අහු වෙනවා. එතකොට එයා ඒකයි දැන් තුන්වෙනි එක අනුව ගත්තොත් එimhe ආත්මය තුල රූපේ තියෙනවා කියන එකනට එයා මොකද ආත්මය කියන කතාව අයින් කරොත් පඨවි ව්‍යාපෝ තේජෝ වායෝ හතර ගත්ත රූප කතා ටික ඉවරයි ඔටෝම. එයා හිතන්නේ මේ එකක් ආත්මය කියන කතාව අයින් කළොත් මේකත් ඉවරයි කියලා. අන්න ඒකයි මේ පුද්ගලයාක අහුවෙලා ඉන්න ක්‍රම මේ. ඊළඟට හතරවෙනි එක බුදුරජාණන් දේශනා කරනවා කොහොමද? ඒ තමයි රූපස්මින් වා අත්තාන. ආත්මය තිබෙන්නේ රූපේ තුලයි. ඒ කියන්නේ දැන් කලින් කිව්වේ ආත්මය කියන රවුම තුලනේ රූපේ තියෙනවා කියලා. දැන් හතරවෙනි එකේදී කොහොමද රූපේ කියන එක තියෙනවා මෙහෙම. ඒක තුල තමයි ආත්මය තියෙන්නේ. අන්න එහෙම තමයි හිතන්නේ. එතකොට මේ බලන්න. එතකොට ඒ කියන්නේ පඨවි ධාතුව කියන එක තුල තමයි ආත්මය තියෙන්නේ. ඒ පඨවි ධාතුව අස්සෙන් තමයි මේ ආත්මය අහක් කරන්න තියෙන එකක් කියලා අදහස් කරන්නේ. ඊට පස්සේ ආපෝ ධාතුව තුල තමයි ආත්මය තියෙන්නේ. වායෝ ධාතුව තුල තමයි ආත්මය තියෙන්නේ. තේජෝ ධාතුව තුල තමයි ආත්මය තියෙන්නේ. එතකොට ඒ සතර මහා ධාතුන්ගෙන් හටගත්තා වූ ඒ රූපේ තුල තමයි ආත්මය තියෙන්නේ. ඒ දෙවියන් වහන්සේට කවුරු හරි දුන්න ආත්මය තුලනේ ඒ තුලයි. එතකොට ඒ ආත්මය ගලවන්න ඕන නම් අන්න දෙය ෂේප් කරගන්න ඕනේ 1000ක් දෙන්න ඕනේ. පළතුරු වට්ටියක් දෙන්න ඕනේ. පොල් ගෙඩිය පොලේ ගහන්න ඕනේ. මුට්ටුවක් තියා ගන්න ඕනේ. ඔය මොන හරි යන්නේ හිතනවා. මේ හතරෙන් දෘෂ්ටි. හතරවෙනි ආකාර දෘෂ්ටියෙන් තමයි එතකොට සතුටු කිරීමෙන් තමයි අන්න ආත්මය ගලව ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒක තමයි අද අපි අහුවෙලා ඉන්නේ මේ ලෝක සත්වයා අහුවෙලා ඉන්න සිස්ටම් එක මේ. මේක ගලව ගත්තොත් ඒකයි බුදුරජාණන් දේශනා කළේ සම්මාදිට්ඨියටපත් වෙනවා කියලා. මේක ගලව ගන්න තමයි අන්න මේ ස්වභාවය මේ ස්වභාවයක් තමයි මේ තියෙන්නේ කියන එක තේරුම් යාම තමයි ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයාගේ ස්වභාවය. මේ ස්වභාවයක් තමයි තියෙන්නේ කියන එක ශ්‍රද්ධාවෙන් අදහා ගන්නවා. ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයා. ඊට පස්සේ ධම්මානුසාරී ශ්‍රාවකයා මොකද කරන්නේ? ඒ ප්‍රඥාවෙන් දකින් දුස්සා කරන හික්මෙනවා. ඒකයි ධම්මානුසාරී කියන්නේ. එතකොට ඒ ශ්‍රාවකයා අන්න මේ ධර්මය එයා නෝනින් පිළිසින දකිනවා. අන්න සම්මාදිට්ඨියට ශ්‍රාවකයාපත් වෙනවා. ඒකයි සද්ධානුසාරී ධම්මානුසාරී කියන එක විවිධත්වයේ තියෙන. ඒක ඔක්කාන්ති සංයුත්තේ හරි ලස්සනට විස්තර කරනවා. සද්ධානුසාරී ශ්‍රාවකයා කියන්නේ ශ්‍රද්ධාවෙන් අදහා ගන්නවා. ධම්මානුසාරී ශ්‍රාවකයන් ප්‍රඥාවෙන් ඒ විනිවිද දකින්න හික්මෙනවා කියනවා. එතකොට ඒකයි වෙනස. එතකොට මේ වගේ රූපයට සතර ආකාරයකින් බැඳී යනවා කියන කරුණ අන්න ශ්‍රද්ධානුසාරී ශ්‍රාවකයන් මෙහෙමනේ මට වෙන අනතුරු කියලා අන්න යා ඉස්සරලා අර දැන් කලින් වැඩසටහනක අපි කිව්ව සිටුේෂන් එක තේරුම් ගන්නවා. ඒ සිටුේෂන් එක තේරුම් ගන්නගෙන ඒ තැනේ හැටියට ඇනේ ගහලා වැඩේ කරනවා. ධම්මානුසාරී වගේ. එතකොට ඒ තුලන්නේ හික්මෙනවා මේ දෘෂ්ටිය ගැලවීම පිණිස මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන්
අනාත්ම වශයෙන් අන්න නුවණින් විමසනවා. ධම්මානුසාරී ශ්‍රාවකයා. විමසන්න ප්‍රඥාව මෝරා යනවා. අන්න සම්මාදිටියටපත් වෙනවා. එතකොට ඒකයි සෝවාන් වෙනවා කියලා. එතකොට ඔන්න රූපය ගැන ওই විදිහට. සතර ආකාරයි. එතකොට හතරයි. එතකොට තව 20න් 4ක් අඩු කරානේ. තව එතකොට තියෙනවා තව කරුණු කිහිපයක්. 16ක්. එතකොට දැන් ඔන්න 4යි ඊළඟට 6 වෙනි එක. 6 වෙනි එක ගත්තොත් මොකද්ද? 6 වෙනි එකයි තියෙන්නේ විඳීම මුල් කරගෙන. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණි රූපයට 4 කතා කළා. ඊට පස්සේ විඳීම. විඳීම ඔන්න 5 වෙනි එක පටන් ගන්නවා. වේදනාව ගැනත් කොහොමද? මේ විදිහටම තමයි. වේදනාව ගැනත් ඉස්සරලාම හිතන්නේ සියලු විඳීම් ආත්මයි. ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා වූ සැප දුක් මධ්‍යස්ථ හරි වේවා. කනේ ස්පර්ශයෙන් හට ගන්නා වූ, නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා වූ, දිවේ ස්පර්ශයෙන් හට ගන්නා වූ, කාය ස්පර්ශයෙන් හට ගන්නා වූ, මනසේ ස්පර්ශයෙන් හට ගන්නා වූ සැප දුක් මධ්‍යස්ථ වූ මොකක් හරි විඳීමක් වේවා. ඒ ඔක්කො සබ්බ සකලමනාම මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. මට ඕන විදිහට හිතු. අන්න එහෙම එකක්. ඒක පළවෙනි එක. එතකොට ඒක 4යි 5 වෙනි එක. වේදනා කතාවේ තියෙන 5න් පටන් ගන්න වේදනාව. එතකොට ওই විදිහට. එතකොට ඒ වේදනාව ආත්මයි කියලා පිළිගන්න විඳීම් සියල්ලම. ඊළඟ එක කොහොමද? ඊළඟ එක වෙන්නේ දැන් කොහොමද? පළවෙනි එක වේදීම් ආත්මය හැටියට දකිනවා. ඊළඟ මොකද්ද? ආත්මයක් කියන කරුණ විඳීමෙන් හැදලා තියෙන්නේ කියලා දකිනවා. ආත්මය කියන කරුණ විඳීමෙන් තමයි හැදෙන්නේ. ඒකට විඳීම් ටික අයින් කළොත් ආත්මය ඔටෝ ගැලවෙනවා. එහෙමයි යාගේ දෘෂ්ටිය තියෙන්නේ. ඒතකොට අන්න ඒ දෘෂ්ටියෙන් ඉඳලා තමයි කියන්නේ විඳින්න එපා. ඇස වහපන්, කන වහපන්, නාසය වහපන්, දිව වහපන්, කය වහපන්, බත් කන්නත් එපා, හිටපන්. එතකොට ඔටෝ සංවර වේවි, ඔබ විඳීමෙන් නිදහස් වේවි. මේ දෘෂ්ටි ඉන්න එක කතා ඒවා. අන්න ඒකයි. එතකොට ඒක තමයි දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුළ අපිට කවදාවත් අපේ ශාස්ත්‍රන රූප බලන්න එපා කියලා නේ. බුදුරජාණන් අපිට කවදාවත් විඳින්න එපා කියලා නේ. සංඥාව හඳුනා ගන්න එපා කියලා නේ. සංස්කාර එපා කියලා නේ. විඥාන එපා කියලා කියන්නේ. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම ඇසට රූප දකින්න එපා කියලා නැහැනේ. රූප වළක්වන්න කියලා නැහැනේ. රූපේ දකින්න. දකින්න රූපය කෙරෙහි නොඇලී සිටින්න උත්සාහ කරන්න. නොඇලී නොගැටි මුලා නොවි. නොඇලී අන්න රාගය, නොගැටි ද්වේෂය, මුලා නොවි මෝහය. ඒ විදිහට ඉන්න උත්සාහ කරන්න. ඒතකොට රූපය කියන එක පලි නෑ යන්නේ. විඳීම කියන එක පලි නෑ. විඳින දේ කෙරෙහි නොඇලී නොගැටි මුලා නොවි ඉඳයි වාසය කරන්න ඕනේ. දැන් ඒ විඳින දේ මෙයා හිතන්නේ කොහොමද? ඔක්කොම ආත්මයි. ඒතකොට දෙවෙනි එකේ හිතුවේ කොහොමද? විඳින දේවල් තුල තමයි, විඳින දේ තමයි තුල නෙමෙයි, විඳින දේ තමයි ආත්මය කියලා. ඒතකොට ඇසේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම තමයි ආත්මය. කනේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම තමයි ආත්මය. නාසයේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම තමයි ආත්මය. දිවේ ස්පර්ශයෙන් හට ගන්නා විඳීම තමයි ආත්මය. දැන් ඒකනේ කියන්නේ සමහර තැන්වල තියෙන්නේ මේ ඔක්කොම දෙවියන් වහන්සේ කැමැත්තට. එතකොට අද පාස්කු ප්‍රහාරය ගහලා තියෙන එතකොට කැමැත්තට නේන. එහෙම ගත්තොත් එහෙම දෙවියන් වහන්සේ කැමැත්තට බෝම්බ ගහලා තියෙන කැමැත්තට හරි. එතකොට මාමොල කරු අර කිව්වා ගේම වෙන්න ඕනේ. ඒවා ඉතින් අර විහිළු කතා ලෝකේට. එතකොට මේ ඒ දෘෂ්ටිවල ඉන්න අයට මේ කතා ඉතින් ඒ කතා වලින් ලෝකය ඉතින් මට්ටු කරන්න පුළුවන්. ඉතින් තේරෙන්නේ නැහැ නේ යථාර්ථය. එතකොට අන්න ඒ වගේ. නමුත් ඒක නෙමෙයි ආත්මය කියන්නේ. එහෙමත් ඒ ආත්මීය සංඥාව තුළ ඉන්න නිසා තමයි එයා ඒ විදිහේ දෘෂ්ටි ආකල්පයකින් ඉඳලා ඒ විදිහට යන්නේ. අද ඒ විදිහට අන්තවාදී වෙස මිනිමරන්නේ ඒකෙන්. අන්තවාදයට මුල ඇත්තටම අන්තවාදයට මුල මේ ආත්ම දෘෂ්ටියයි. අනිත්‍ය කියන එකක් නෙමෙයි බරපතලව තියෙන්නේ. අන්තවාදයේ තුල බරපතලව තියෙන දුක කියන කතාව නෙමෙයි. අන්තවාදයේ තුල බරපතලව තියෙන ආත්ම දෘෂ්ටිය. ආත්ම දෘෂ්ටියෙන් තමයි ගහලා අරින්නේ ඔක්කොම. අම්මා තාත්තා මරනවනේ අනග්ගුණ නේ පෘථග්ජනයාගේ ලක්ෂණනේ. පෘථග්ජනයා ඇතින් වෙන්න පුළුවන් බුදුරජාණන් දේශනා කරන්නේ මව මරන්න පුළුවන් පියා මරන්න පුළුවන්. අය ඒ විදිහට මරනවනේ අන්තවාදී අම්මා තාත්තුණත් මැරෙන්නේ. ඊට පස්සේ තථාගතයන් වහන්සේගේ දෘෂ්ටිසින් ලේසලවන්න පුළුවන් සංඝ වේදිය කරන්න පුළුවන්. ආනන්තරේ පාප කර්ම ඔක්කොම කරන්න පුළුවන් එයාට. පෘථග්ජනයාගේ ලක්ෂණ ඒකයි. එතකොට අය ගත්තොත් එහෙම ඔන්න එයා පිළිගන්නවා මේ සියලු විදීම මින් තමයි ආත්මය හැදලා තියෙන්නේ කියලා දෙවෙනි එක. ඊට පස්සේ එතකොට හතරක් කිව්වන රූපේට පස්වෙනි එක
6වෙනි එක ඕන 7 වෙනි එක. 7 වෙනි එක කොහොමද? ඒ තමයි කොහොමද යා මුලාවෙන් දකිනවා ආත්මීය තුල ආත්මය කියන එක තුල තමයි අර කියපු ඇසේ වේදනාව, කනේ විඳීම, නාසයේ වේදනාව, දිවේ වේදනාව, කය මනසේ විඳීම ටික ඔක්කොම තියෙන්නේ. ආත්මය කියන එක තුල. ඊට පස්සේ බුදුරජාණන් ඊළඟට දේශනා කරනවා ඊට පස්සේ 7යි 8 වෙනි එක. 8 වෙනි විදිහට තමයි ඒකත් වේදනාවට. එතකොට වේදනාවේ 4 ඔන්න ඉවරයි. ඒ මොකද්ද? ආත්මයේ තිබෙන්නේ වේදනාව තුලයි. මේ කියන එක මුලාවෙන් දකිනවා. කලින් තිබ්බේ ආත්මය කියන එක තුල වේදනාව තියෙනවා. දැන් 8 වෙනි එක වේදනාව තුල තමයි ආත්මය තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. එතකොට ඔන්න එතකොට වේදනාව කියන කරුණ තුල තමයි ආත්මය තියෙන්නේ කියලා මුලාවෙන් දකිනවා. ඔන්න ඒ විදිහට විඳීම. එතකොට ඔන්න 20 ආකාරයෙන් දැන් 8ක් කතා කරා. රූපේට 4යි, වේදනාවට 4යි. ඊළඟට ඔන්න රූප වේදනා සංඥා. සංඥාව කිව්වේ මොකක්ද? ඒකේ තේරුම හඳුනාගෙන අපි සංඥාව වෙන කුමක්ද කියලා අපි කතා කරන්නේ. එතකොට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. රූප හඳුනා ගැනීම, ශබ්ද හඳුනා ගැනීම, ගන්ධ සුවඳ හඳුනා ගැනීම, රස හඳුනා ගැනීම, පහස හඳුනා ගැනීම, අරමුණු හඳුනා ගැනීම සංඥා. ඉදිරියට අපි ධර්මයේ විස්තර කරනවා කියලා බුදුරජාණන් දේශනා කළා. එතකොට ඔන්න ඔය කියපු සංඥාවන් ඒ සියලු සංඥාවන් ඔන්න පළවෙනි ආකාරය මොකද්ද? ආත්මයි කියලා එයා ගන්නවා. රූප සංඥාව මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. ශබ්ද සංඥාව මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. ගන්ධ සංඥාව මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. රස සංඥාව මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. ඊට පස්සේ පොට්ටබ්බ සංඥාව කියන්නේ පහස මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. අරමුණු හඳුනා ගැනීම මගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් කියලා. එතකොට ඒ තුන තමයි යන්නේ අද ලෝකයේ. ඉතින් අරමුණු හඳුනා ගැනීම පැත්තෙන් කතා කරොත් ඒ අරමුණු පස්සේම අපි දුවන්නේ. ඒ සංඥාව පස්සේ අපි දුවනවා. ඒකයි ඒ සංඥාවට උපමාවෙන් හරියට මේක තේරෙන්නේ අර මිරිඟුවේ වතුර හොය හොය යනවා වගේ. මිරිඟුවේ වතුර නැහැ. ඉතින් ඒ සංඥාව පස්සේ දුවනවා. ඒ සංඥාව ඇයි ඒ දුවන්නේ? ඒ ආත්මයි කියලා ගන්න නිසා. නමුත් අනාත්මයි. ඒක තමයි පළවෙනි ක්‍රමය. සංඥාව ආත්මයි කියලා ගන්නවා. ඊළඟ එක තමයි එතකොට 8යිනේ 9 වෙනි එක. 10 වෙනි එක මොකද්ද? ඒ තමයි සංඥාව ආත්මයි කියලා ගන්නවා. ආත්මයක ස්වභාවයකින් තමයි සංඥාව කියලා හදලා තියෙනුනේ 10 වෙනි එක. ආත්මීය ස්වභාවයෙන් තමයි තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවයෙන් තමයි අන්න රූප සංඥාව හදලා තියෙන්නේ. ආත්මීය ස්වභාවයෙන් තමයි තමාගේ වශයෙන් පවත්වා ගන්න ස්වභාවයෙන් පුළුවන් ස්වභාවයකින් තමයි ශබ්ද සංඥාව තියෙන්නේ. තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවයෙන් තමයි ගන්ධ සංඥාව, රස සංඥාව ඒක හදලා තියෙන්නේ. ඒ ස්වභාවයෙන් තමයි තියෙන්නේ කියලා ගන්න. ඇත්තටම මේ ස්වභාවයන්ගේ නැහැ කියන එක තේරෙන්නේ ශ්‍රාවකයා හේතුඵල විමසන කොටයි. සංඥාව කියන්නේ එතකොට මේ ශ්‍රාවකයාගේ මේක ගැලවෙන්නේ කොහොමද? මේ ආත්මීය ස්වභාවයෙන් තමයි රූප සංඥාව හදලා තියෙන්නේ, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව හදලා තියෙන්නේ කියන ගැලවෙන්නේ මොකෙන්ද? එහෙම එක්කින්නේ මේ ස්පර්ශ ඇතිකල්ලි සංඥාව හටගන්නේ. විඳීම ඇතිකල්ලි මේ ස්පර්ශ ඇතිකල්ලි විඳීම හටගන්නේ. සතර මහා ධාතු ඇතිකල්ලි රූපේ හටගන්නේ කියන එක. ඒක තේරුම් ගත්තොත් මේ ස්වභාවයෙන් හැදිලා ආත්ම ස්වභාවයෙන් හැදිලා තියෙන එක ගැලවෙනවා. ඒකයි හේතුඵල නෝනින් විමසන්න කියන්නේ. ඒකයි හේතුඵල නෝනින් විමසනවා කියන්නේ අනිත්‍ය වශයෙන් විමසනවා කියන එකනේ. දුක් වශයෙන් අනාත්ම වශයෙන් ඒක දකිනවා. එතකොට ඔන්න සංඥාව 10 වෙනි. ඊළඟ එක තමයි 11. සංඥා වශයෙන් ගත්තාම ඒ තමයි බුදුරජාණන් දේශනා කරනවා ආත්මීය කියන එක තුල තමයි ආත්මීය කියන එක තුල තමයි අර රූප සංඥාව, ශබ්ද සංඥාව, ගන්ධ සංඥාව, රස සංඥාව, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා තියෙන කියන්නේ. ඒකත් හේතුඵල වශයෙන් ස්පර්ශයෙන් හටගන්නේ කියලා නෝනින් දැක්කනම් ස්පර්ශය නැති කල්හි මේ සංඥාව නිරුද්ධ වෙනවනේ කියන එක දැනගත්තනම් ඒ ශ්‍රාවකයා දෘෂ්ටියට ගැලපෙන්නේ නැහැ. ඊළඟට 10යි 11යි 12 වෙනි එක. හතරවරක් 3 12යිනේ. දැන් හතරේවත් තුනේ රූප වේදනා සංඥා. එතකොට සංඥා වෙනකොට 12ක් කතා කරලා. එතකොට 12 වෙනි එක තමයි මොකද්ද? ඒ තමයි සංඥාව තුල තමයි ආත්මය තියෙන්නේ කියලා දකිනවා. රූප සංඥාව තුල තමයි අන්න තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවය තියෙන්නේ. එතකොට තමාගේ වශයෙන් පවත්වා ගන්න පුළුවන් ස්වභාවයෙන් නිදහස් වෙන්න රූප සංඥාව හක් කරන්න. එතකොට සංඥාව එහෙම එකක් නේ තියෙන්නේ. උතර අන්න එහෙම එකක් නෙමෙයි හැබැයි තියෙන්නේ. ශ්‍රාවකයා හිතන්නේ ශ්‍රාවකයා නෙමෙයි පෘථග්ජනයා හිතන්නේ මේ විදිහට. ඒ විදිහට හිතන නිසා තමයි ආයේ විදිහට අහුවෙන්නේ. එතකොට ඔන්න සංඥාව ගැන හතර ආකාරයි. එතකොට හතරවරක් 3 12යි. රූප, වේදනා, සංඥා, සංකාර. සංස්කාර කියන්නේ හඳුනාගත් රූපයට අනුව චේතනා පහළ වේ.
ඒකට කියන රූප සංචේතනාව. හඳුනාගත් ශබ්දයට අනුව චේතනා පහළ වීම. ශබ්ද සංචේතන. හඳුනාගත් ගඳ සුවඳට අනුව චේතනා පහළ වීම. ගන්ධ සංචේතන. හඳුනාගත් රසයට අනුව චේතනා පහළ වීම. රස සංචේතන. හඳුනාගත් පහසට අනුව චේතනා පහළ වීම. පොට්ටබ්බ සංචේතන. හඳුනාගත් අරමුණු වලට අනුව චේතනා පහළ වීම ධම්ම සංචේතන. එතකොට ඔන්න ඔය කියන සංඥාව. නැත්නම් ඔකට කියන සංස්කාරය. ඔය හඳුනාගත්තා වූ රූපයට, හඳුනාගත්තා වූ ශබ්දයට, හඳුනාගත්තා වූ ගන්ධ සුවඳට, හඳුනාගත්තා වූ පහසට, හඳුනාගත්තා වූ රසයට අනුව එයා චේතනා ගොඩනගනවා. ඒ ගොඩනගන්නා වූ චේතනාව, ඒ සිතුවිලි ධාරාව තමයි අන්නේ ආත්මය කියලා පිළිගන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ රූපය දිහා දකින්න. දැකලා එයාම හිතනවා දැන් බුදුරජාණන් මම දැක්කනේ දැන් දිව්‍ය ලෝකේ. දිව්‍ය ලෝකය යන එකක් එහෙම කියලා නෑනේ. දිව්‍ය ලෝකයේ තියෙන්නේ යන ක්‍රමය කියලා තියෙන්නේ හික්මීමක් තුලින්, ක්‍රියාවක් තුලින්. දැන් අද ගොඩාක් අය පින කරලා ගොඩාක් අය හිතන්නේ ඒ පිනත් ආත්ම දෘෂ්ටියෙන් ගන්න එකක් නේ. දැන් පින කියන්නේ ආත්ම දෘෂ්ටියෙන් ගන්න එකක් නෙමෙයිනේ. පින කරලා ඉවරුනහම අද මිනිස්සු හිතන්නේ කොහොමද? හරි. මම දැන් සුගතිය. දැන් හරි දැන් ගොඩ කියලා. පව් කරන කෙනත් මොකද හිතන්නේ? ඒකාන්තයෙන් මං නිරේමයි කියලා. එතකොට ඒ ආත්ම දෘෂ්ටියෙන් ගැනීම. පින කියන එකත් ආත්ම දෘෂ්ටියෙන් ගන්න තියෙන එකක් නෙමෙයි. පව කියන එකත් ආත්ම දෘෂ්ටියෙන් ගන්න දෙන එකක් තියෙන එකක් නෙමෙයි. මොකද පව කියන එක, පින කියන එක ආත්ම දෘෂ්ටියෙන් ගන්න තිබුණා නම් පින්පව ශ්‍රේණය කරපු රහතන් වහන්සේ නම මේ ලෝකේ කවදාවත් බිහි වෙන්න බෑ. මොකද එහෙනම් පව කරපු කෙනා ඒකාන්තෙම නිරේ යන්න ඕනේ. එතකොට එහෙනම් දේවද කාටද මේ අඟුලිමාලයන්ට කවදාවත් අඟුලිමාල මහරහතන් වහන්සේ වෙන්න බෑ. මේ මිනි මරුවනේ. පවුමනේ කරේ එහෙනම් නිරේමනේ. එහෙනම් කවදාවත් දේවදත්ත නිරේ යන්න බෑ. ඇයි බණ කිව්වා? ඇයි මේ විහෙර විහාරත් ඇදුවා ශිෂ්‍යයොත් හිටියේ මේව තිබ්බනේ. ඊට පස්සේ එහෙනම් ගල් පෙරළුපු ඒ කතා ඇත්ත තමයි. නමුත් එහෙනම් එයාගේ ස්වභාවයත් එක්ක නමුත් එයා යහපත් කටයුතු කරා කියලා තියෙනවනේ. දැන් මුලින් සාරිපුත්ත මහ රහතන් දේවදත්තේ ගුණ වර්ණනා කරන්නේ. මුල්ම කාලය තුල මේ වගේ හොඳ කෙනෙක් කියලා. එතකොට එහෙනම් ඒත් යන්න තිබ්බනේ නේද? මේක යන්නේ ඒකයි බුදුරජාණන්සේගේ ධර්මයේ තුල තියෙන අපි හැමදේම අපි පොඩ්ඩක් මේ කියලා ඔක්කොම ආත්ම දෘෂ්ටියෙන් ගන්න එකක් කරන්නේ. අරගෙන අපිම දිව්‍ය ලෝකෙට හිතා ගන්න. මං යන්නේ තුසිතට. මං යන්නේ නිම්මාන රතියට. යන්න පුළුවන්. යන්න පුළුවන් කියලා හිතන් හිටියට යන්න බෑනේ. දැන් කොළඹ යනවා කියලා මං දැන් හිතන්නකෝ ලංකාවේ ඉන්නේ. එංගලන්තේ යනවා කියලා කියන්න පුළුවන්. එංගලන්තේ යන්න විඳින දුක. වීසා ගහ ගන්න ඕන, එම්බසි ගාන රින් ගන්න ඕන, ඊට පස්සේ අර මේ වගේ මොනවද අර ඉන්ටර්වයුව වලට යන්න ඕන. එතකොට ඒ වගේ රිජෙක්ට් වෙනවා. එයා දැන් අන්න ඒක එයා අර පසුබිමක් ගැන හිතන්නේ නැහැ. යනවනේ කියලා හිතනවා. යන්න තියෙන ප්‍රතිපදාවක්. ඒ ප්‍රතිපදාව නිවරන් යන්නේ. මම මෙහෙ යනවා කියලා හිතන් හිටියට එහෙම යන්නේ මොකද අපි කවුරුත් දන්නවද නිම්මාන රතියට යන ශ්‍රද්ධාවේ ප්‍රමාණය මේකයි. සීලේ ප්‍රමාණය මේක. ප්‍රමාණය දේශනාව තුළ තියෙනවා තමයි. ඒ කියන්නේ ආම වශයෙන් සෝවාන් භූමියකටවත් ඉන්න ඕනේ. මේ නිකන් දැන් අද ගොඩාක් අය මේ තරඟට දානයක් දීලා, මේ නිකන් පේන්න දානයක් දීලා, මේ විසාකා බන්දුල මල්ලිකා වගේ ඉන්න ලොකු අර නිකන් හබලවත් නෑ යන්න. නමුත් නැව් ටෝක් තියෙන්නේ. නැවින් යන්න කතා. හබලක්වත් නෑ. එතකොට හැබලක්වත් නැති මිනිස්සෙක් මේ ආත්ම දෘෂ්ටියෙන් මේ මොකක් හරි එකක් කරලා මම මේ විසක ගාව නිම්මාන රතියට එනවා කියවට යයිද? මේ ඇතුලේ කුහකකම් තියාගෙන ඇතුලේ මේ පව්කාරකම් තියාගෙන මේ යයි බොරුනේ ඒවා. තමාගේ අර ඒකයි මේ දැන් එතන තියෙන සංස්කාරයනේ. ඒ සංස්කාරය තමයි ආත්ම කරගන්නේ. එහෙම එකක් නෑ ලෝකේ. සංස්කාරය අනාත්මයි. එතකොට සංස්කාරය කියන එක අනාත්මයි. ඊට පස්සේ බුදුරජාණන් දේශනා කරන අනාත්ම ස්වභාවයකින් යුතු ඒ සංස්කාරයෙන් තමයි අනාත්ම ස්වභාවය හදලා දීලා තියෙන්නේ කියලා දෙවෙනි එක. ඊළඟට තමයි බුදුරජාණන් දේශනා කරනවා මොකක්ද ආත්මයේ තුල තමයි සංස්කාරය තියෙන්නේ කියලා. ඊළඟ එක තමයි බුදුරජාණන් දේශනා කරනවා ආත්මීය ස්වභාවය තුල තමයි සංස්කාරය තියෙන්නේ. සංස්කාරය තුල තමයි ආත්මීය ස්වභාවය තියෙන්නේ කියලා ඊළඟට දකිනවා කියලා. එතකොට ඔන්න සංස්කාරය. ඒකයි මේ අපිට ඕන විදිහට අපිට සංස්කාරය පවත්වන්න බැරි. දැන් අපිනේ ඕන විදිහට මම නිම්මාන රතිය අර යනවා මේ එහෙනම් මොකුත් එහෙනම් මෙහෙම පුළුවන්. පින් කර කර කෙනෙක් ඉන්නවා. පින් කර කර ඉන්න කෙනාටත් එයා හිතනවා මම අපායමයි යන්නේ. මම අපායමයි යන්නේ. මම අපායමයි යන්නේ. එන යන්න බෑ. පව් කරනම කෙනෙක් ඉන්නවා. මම දිව්‍ය ලෝකෙමයි යන්නේ. දිව්‍ය ලෝකමයි. ඇයි?
හඳුනාගත් රූපේනෝ චේතනා පහළ හඳුනාගත් අරමුණටනෝ චේතනා හිතනවා. එහෙනම් ඒක ආත්මයි නම් ඒ විදිහට යන්න බෑ. එහෙම යන්නේ නැහැ. ඒකනේ බුදුරජාණන්ගේ දේශනාව තුළ තියෙන්නේ මැටි කලයේ බිඳිනවනේ. ධර්ම මට ඒ සූත්‍රේ නම මතක නැහැ. මැටි කලයේට වතුර මේ තෙල් පුරවලා වතුරේ තියලා වතුර උඩ මැටි කලයේ තියලා ඒ කලේ බිඳිනවා. බින්දර පස්සේ එයා කොච්චර උඩින් ඉඳන් ප්‍රාර්ථනා කළත් එම්බා මැටි කටු උඩට වර කියලා කිව්වට එම්බා මැටි කටු ටික උඩට එනවද? නෑ මැටි කටු ටික යටටමයි යන්නේ. ප්‍රාර්ථනාවෙන් ගන්න බෑ සංස්කාරයේ ඒ විදිහට ගන්න බෑ. ඒ සංස්කාරයෙන් ඒ විදිහට යන්න ප්‍රතිපදාවක් තියෙනවා. ඒ විදිහේ ප්‍රතිපදාව තුළ හික්මෙනවනම් අන්න යා පැතුවත් නැතත් නිම්මාන රතිය නම් යන්නේ නිම්මාන රතිය යනවාමයි. එයා තුසිත නම් යන්නේ තුසිතය. ඒක දෙවියන් වහන්සේටවත් වළක්වන්න බෑ. ඒ ක්‍රියාවෙන් අරන් යන්නේ එතෙන්ටයි. කොළඹට යන්න ඕන මිනිස්සයාට පොළොන්නරුවේ බස් එකේ නැගලා කොළඹ යනවා කියලා සැලුට් දාගෙන ඉගත් යන්නේ බස් එක කොහෙද? පොළොන්නරුවටනේ. කොළඹ යන්න ඕන කෙනා කොළඹ බස් එකට නැගින්න ඕනේ. එතකොට එයාගේ ඒක පැතීමකින් යන්න ඕනේ බෑ. එතකොට එයා ක්‍රියාව තුළ හික්මුණොත් එයා පැතුවත් නැතත් නිම්මාන රතිය බඹලෝ නම් බ්‍රහ්මලෝ හොඳට හිතේ සමාධියක් දියුණු කරලා ධානයක් වඩා ගන්න නිම්මාන රතිය මේ තුසිත කතාවන්නේ බ්‍රහ්ම ලෝකෙ. එතකොට ඊට පස්සේ හොඳට පින් දහම් කරලා ධර්මඥානයක් ඇති කරගෙන හොඳට මේ ගුණධර්ම ඇති කරගෙන හික්මුණොත් එහෙම යන්න එයා මේ නිම්මාන රතිය තුසිත යදී යන්න පුළුවන්. ඒතර තුසිත යන්න බත් ටිකක් දෙන එකම නෙමෙයිනේ තුසිත යන එක. දැන් අද ගොඩක් අය තුසිත යන්න උපකාර වෙන්නේ බත් ටිකනේ. මිලෝ බත් ටික දුන්නා නම් හරි. බත් ටික දෙනවා කුහකකම එහෙමමයි. බත් ටික දෙනවා මේ කපන්න බැරි යත හිමින ඒ ගතිය එහෙමමයි. නමුත් ගුණේ නේ. එයා හිතන්නේ බත් ටිකෙන් මේ යන්න පුළුවන් කියලා. මේවා විහිළු. එහෙම ඉතින් යන්න පුළුවන් නම් ඉතින් අපි බණ කියන එක නතර කරනවා ලෝකෙත් නතර කරලා හාමුදුරු ගොල්ලොත් ටික සිවුරු වෙලා ජොලියෙන් ඉන්න තියෙන්නේ. බත් ටිකක් දීලා හැමෝටම එක එක්කනට හොඳට කුහකම් කරගෙන. මේ විහිළු මේ ලෑස්ති වෙන්න එපා ඒවට. ඒ නිසා ධර්මයේ තුල හික්මෙන්නයි ඕන. ධර්මයේ තුල හික්මීමෙන් තමන් පැතුවත් නැතත් තමාගේ ඉලක්ක කරා තමා රංගන. ඒකයි දේශනාවේ තියෙන්නේ ඒ තෙල් ටික උඩ පාවෙනවා කියනවා. තෙල් උඩ පාවෙනකොට ඒ තෙල් ටිකට කොච්චර යටට ඵලයන් කියලා කිව්වා. තෙල් යටට යන්නේ තෙල් උඩටමයි යන්නේ. ඒකයි ඒ තෙල් වල ස්වභාවය මොකද්ද? ඝනත්වය යනවා. ඒක උඩ පාවෙන එකනේ. ඒක තමයි ඒකේ ස්වභාවය. ඒ ස්වභාවයට අනුව ඉතින්ට අරන් යනවා. එයා පැතුවත් නැතත්. අන්න ඒකයි ධර්මයේ විස්තර වෙනවා. ඒ සංස්කාරය ආත්ම කරගන්න යන්න එපා. ඒක විහිළුවක්. ඊට පස්සේ විඥානය. විඥානයත් ওই විදිහටම තමයි ආත්ම වශයෙන් පිළිගන්නවා. ඊට පස්සේ විඥානයේ ආත්මීය ස්වභාවයෙන් හදලා තියෙන කියලා විඥානය ගන්නවා. ඊට පස්සේ තමයි මොකද්ද ආත්මය තුල විඥානය තියෙනවා. ඊළඟට විඥානය තුල ආත්මය තියෙනවා. ඕක තමයි සක්කාය දිට්ඨිය. 20 ආකාර. ඒ 20 තමයි මේ කිව්වේ. ওই විදිහට හිතාගෙන හිටියට මේ ඒ හිතන් ඉන්න සිතුවිලි වලින් කෙනෙක් නිදහස් වෙන්න තමයි උපකාර කරන්නේ. නිදහස් වෙන්නේ 아무තු දෙයකින් නෙමෙයි. හේතුඵල ධර්මයේ නුවණින් විමසීමෙන්. පංච උපාදානස්කන්ධේ විදර්ශනා කිරීමෙන්. පංච උපාදානස්කන්ධයේ ගැඹුරුයි හරි අමාරුයි මට තේරෙන්නේ නැහැ කී හිටියොත් ඉතින් සක්කාය දිට්ඨියම තමයි. ඔච්චරයි කියන්න තියෙන්නේ. සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න ඕන නම් පංච උපාදානස්කන්ධේ විදර්ශනා කළ යුතුයි. ඒකයි. ඒක තමයි සක්කාය දිට්ඨිය. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිසට ගිනි ගත්තොත් ඒ ගින්න නිවන්න මහන්සි ගන්නවට වඩා මේ සක්කාය දිට්ඨිය දුරු කරන්නට මහන්සි ගන්න කියලා. ඉතින් අද දවසේදී අපේ පින්වත් ස්වාමීන් වහන්සේ අපිට මේ සක්කාය දිට්ඨිය පිළිබඳව බොහෝම අපූර්වට අපට පැහැදිලි කිරීමක් කරන්නට යෙදුණා. ඉතින් පින්වත් ස්වාමීන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා සිදු කරමු. අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. පින්වත් ස්වාමීන් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. මේ ආකාරයෙන් අද දවසේදීත් වේදල සදහම් පිළිසඳර නිමාවට පත් වෙනවා. ඉතින් ඊට ප්‍රථමයෙන් අපි පුණ්‍යානුමෝදනාව සිදු කරමු. අද දවසේදී වේදල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරමින් පින් රැස් කරගත්තේ මීට වසරකට පෙර මිය පරලෝකීය ලීලා බණ්ඩාර මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස නොම්බර 122 තන්තිරි මුල්ල පානදුර යන ලිපිනේ පදිංචි හොරණ මහමෙවුනා භාවනා අසපුවට සම්බන්ධ පින්වත් දායක දෙපළක් විසින් රැස් කරගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම අනුමෝදන් කරමු සියලු දෙවියන්ට. සියලු දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියෝ දිව්‍ය ආශිර්වාදින් වැඩිත්වා. දෙවියන්ගේ දැහැමි රැකවරණේ අද දවසේදී මේ වේදල සදහම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරු
සියලු පින්වතුන් හට සලසා දෙත්වා දෙවියන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පුණ්‍ය අනුමෝදනාවෙන් අපගේ පින්වත් ගුරු දෙවිඳුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලබත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු මේ පරලෝකීය ඥාතීන්ට විශේෂයෙන්ම මීට වසරකට පෙර මේ පරලෝකීය ලීලා බණ්ඩාර මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පරලෝකීය හීන් බණ්ඩාර පියාණන්ටත් සිමියොන් සමරසිංහ පියාණන්ටත් රන්දිමා ඉදුනිල් ඥාති දියණියට අනිල් වික්‍රමරත්න සොහොයුරාට අතුල විජේසිරි සොහොයුරාට කරුණාවති ලොකු අම්මාට සහ සුගතපාල මාමා ඇතුළු නමින් මේ පරලොව යන්නට යෙදුණු සියලුම මීගේ ඥාතීන්ටත් දායකත්වයේ දරූ සියලු පින්වතුන් නමින් අනන්ත සසර පුරා මේ පරලොව යන්නට යෙදුණු සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලුම මියගේ ඥාතීන්ගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා සැපවත් වෙත්වා වහවහ සසර දුකින් අත් මිදෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු සුජීවත්ව සිටින සියලු පින්වතුන්ට සුජීවත්ව සිටින කරුණා හෙට්ටිය ආරච්චි මෑණියන්ටත් කමලා ගලගම ආරච්චි පුංචි අම්මාට සහ මානෙල් වල්පොල මෑණියන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම හොරණ මහමෙවුනා භාවනා අසපුර සම්බන්ධ අද දවසේදී වේදල සදාම් පිළිසඳර සඳහා විකාශන දායකත්වයේ දරූ ඒ පින දායක ඒ පවුල්වලට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ඒ පවුල්වල සිටින සියලුම දෙනාටත් ඥාති හිත මිත්‍රාදීන් සියලුම දෙනාටත් නන්නයිරින් උපකාර කළ සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඒ සියලු පින්වතුන් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලබත්වා. කරන කියන යහපත් කටයුතු රැකිරක්ෂා කටයුතු දූදරුවන්ගේ අධ්‍යාපනික කටයුතු ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. ඒ සියලු පින්වතුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා. රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරමු. අද දවසේදී මේ උතුම් දහම් කාරණා අපට පැහැදිලි කරලා දුන්න අපගේ පින්වත් ස්වාමීන් වහන්සේටත් මහමෙවුනා වාසී ලක්වාසී ලෝවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසක දූ පුතුන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් ඔබ අප සියලුම දෙනාටත් මේ පින් අනුමෝදන් තුනුරුවනේ අනන්ත ගුණානුභාවයෙන් ඒ ඔබ අප සියලුම දෙනාත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ ලැබේවා. ඔබ අප සියලුම දෙනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමේ වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.